අපි අද පාඩම් පටන් ගන්නවා සුබ සන්ධ්‍යාවක් දුල පුතාලට. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 9 ශ්‍රේණිය 6 වෙනි පාඩම මානව රුධිර සංසරණ පද්ධතිය ගැන කොටස ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක දුල පුතාලා හොඳින් දන්න දෙයක් ජීව විද්‍යාවේ කොටසක් ඇත්තටම. ඒක නිසා මේ පොතේ තියෙන දේවල් ඇත්තටම කියවුවාම අපිට ගොඩක් වෙලාවට තේරුම් ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරලා බලමු. මේ මානව රුධිර සංසරණ පද්ධතිය කියන කොටස ගැන. දූල පුතාලා සමහර වෙලාවට දැකලා ඇති වතුර එහෙම ওই පොම්ප කරන අවස්ථාවල් එහෙම දැකලා ඇති ගොඩක් වෙලාවට ටැංකියක් උඩ තියෙනකොට ලිඳකින් එහෙම වතුර ඒ පොම්පයක් මේ වතුර පොම්පයක් මාර්ගයෙන් පොම්ප කරන අවස්ථාවක් අපි ඒක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරොත් මේ මානව රුධිර සංසරණ ඒ පද්ධතිය ගැන අපිට හොඳට ඒ අවබෝධ කරගන්න පුළුවන් ඇත්තටම. එතකොට අපි මොකක් හරි මේ ගෙදරක එහෙම මේ ටැංකියක් තියෙයි කියලා හිතුවොත් උඩ ටැංකියක් තියෙනවා. මේ ටැංකියට වතුර පොම්පයක් ආධාරයෙන් වතුර එකට පොම්ප කරන මේ පොම්පයෙන් දෙමන්. එතකොට පොම්පෙට එක පැත්තකින් ලිඳේ ඉඳන් වතුර එන්න ඕන එකට. එතකොට ලිඳේ ඉඳන් පොම්පෙට වතුර එනවා. එතකොට මේ අවස්ථාවේදී පොම්පෙට එනකම් වතුර එන අවස්ථාවක් තියෙනවා. ඊළඟට පොම්පේ ඉඳන් වතුර යන අවස්ථාවක් තියෙනවා. එතකොට මේ පොම්පේ එතකොට තියෙන්න ඕන එකක් පොම්පේ තුලට වතුර එන අවස්ථාව, අනිත් එකට පොම්පේ තුලින් වතුර පිට වෙලා යන අවස්ථාවක් තියෙනවා. එන අවස්ථාව ඊළඟට පොම්පෙන් වතුර පිට වෙලා යන අවස්ථාව. එතකොට මේ පොම්පෙන් වතුර පිට වෙලා යන්න නම් ඒකට වෙනම නලයක් තියෙන්න ඕන. පොම්පෙට වතුර එන්න නම් ඒකට තව නලයක් තියෙන්න ඕන. එතකොට මේක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරාම අපිට පුළුවන් මේ මානව රුධිර සංසරණ පද්ධතියේ ඒ හෘදය කියන කොටස තමයි වතුර පොම්පේ විදිහට වැඩ කරන්නේ. ඒක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මේ පොම්පෙන් වතුර පොම්ප කරනකොට ඒක තුලින් පීඩනයක් එනවා ඇත්තටම. එතකොට මේ නලය එහෙම ඒ නලය අපි හොඳින් ඝනකම තියෙන නලයක් වෙන්න ඕනේ, නැත්නම් ඒ නලය පුපුරලා ඒ වතුර පිටාර යන්න පුළුවන්. ඒ වගේම ඒ නලය වුණත් පොඩි නලයකුයි ලොකු නලයකුයි බැලුවොත් පොඩි නලයකදී එන වතුර පීඩනය ඇත්තටම වැඩිවීමක් සිද්ධ වෙනවා. දූල පුතාලා සමහර වෙලාවට වතුර ටැංක් තියෙන ගෙදර වතුර ටැංකියක් තියෙනවා නම් දැකලා ඇති සමහර වෙලාවට වතුර ටැංකියකින් මුලින්ම එන බටේ ඇත්තටම ලොකු බටයකින් වතුර එන්නේ පල්ලෙහාට. ලොකු බටයකින් වතුර ඇවිල්ලා ඊට පස්සේ ඒකට පොඩි බටයක් ඒකට සම්බන්ධ වෙනවා. පොඩි බටයක් ඒකට සම්බන්ධ වෙලා ඊට පස්සේ ඒකෙන් පල්ලෙහාට වතුර එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තව පොඩි බටයක් ඒකට සම්බන්ධ වෙලා ඉතා පොඩි බටයකින් තමයි ඊට පස්සේ වතුර එන්නේ. මේකෙන් මොකද වෙන්නේ? වතුර පීඩනය වැඩි වෙනවා මේ අවස්ථාවේදී. ලොකු බටයකින් ඇවිල්ලා එන්න මේ වතුර ප්‍රමාණය මේ පොඩි බටය තුලින් ගමන් කරන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? වේගය වැඩි වෙනවා. ගඟක උනත් එහෙමයි දූල පුතාලා. ඒ ගඟ පටු වෙන අවස්ථාවකදී මම ඒක පොඩ්ඩක් වයිට් බෝඩ් එකේ අඳින්නම්. ඒක ඉතාම වැදගත් වෙනවා. මොකද අපි කතා කරන්නේ 6 වෙනි පාඩම මානව රුධිර සංසරණ පද්ධතිය කියන කොටස ගැන කතා කරන්නේ. අපි ඉස්සෙල්ලා මම කතා කරේ ඒ පොම්පෙකින් වතුර පොම්ප කරන අවස්ථාව. මම ඒක ආපහු පාරක් ඇන්දොත් ගොඩක් වෙලාවට ගෙවල් වල එහෙම මම ඒක පොඩ්ඩක් අඳින්නම් ආපහු පාරක්. මේ වගේ උස්ස තැනක හදපු ගෙදර වහලක් උඩ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි එහෙම හදපු කොටසක වෙන්න පුළුවන් වතුර ටැංකියක් තියලා වතුර ටැංකියක් තියෙනවා මේක උඩ. වතුර ටැංකියක් තියලා එතකොට
පොළවේ එතකොට තියෙනවා ඊට පස්සේ වතුර පොම්පේ තියෙනවා වතුර පොම්පයක් මම මේ ආකාරයට වතුර පොම්පයක් දින්නම්. එතකොට ඒකේ ඒ පොම්පෙන් මේකට වතුර වැක්කිරෙන උඩට. ඊට පස්සේ මේ පොම්පෙට ලිඳ හරි මොහොකින් හරි වතුර එන්න ඕන. මෙතන ලිඳක් තියුණොත් මෙතන ලිඳ කියලා බැලුවොත් මෙතන ලිඳ තියෙන්නේ ලිඳට ඒ බටේ ගිහිල්ලා ඒ බටෙන් වතුර එනවා. එතකොට මේ මෝටරේ අපි ඕන් කරාම කරන්ට් එකට ගහලා කේබල් එකක් තියෙන එක කරන්ට් එකට ගහලා ඕන් කරාම මේකේ මේ වතුර පාර මේක දිගේ උඩට එනවා. ඊට පස්සේ ඒකෙන් මෝටරයෙන් මේක උඩට තල්ලු කළා මේකට පිහිම පල්ලෙහාට වැක්කිරෙන වතුර. ඊට පස්සේ මෙතන ලොකු බටයක් හයි කළා ලොකු බටයක් හයි කරනවා. ඒ බටේට ඊට වඩා තව පොඩ්ඩක් පොඩි බටයක් හයි කරනවා. ඊට පස්සේ ඒ බටේට තව පොඩ්ඩක් පොඩි බටයක් හයි කරනවා. එතකොට මේකෙන් මොකද වෙන්නේ කියන එක තමයි අපි කතා කර හිටියේ. මේකේ වතුර පිරෙනවා මෙහෙම. වතුර පිරෙනකොට මෙතනින් වතුර උඩට එනවා ඉස්සෙල්ලාම මේ බටේ හරහා වතුර උඩට එනවා. උඩට ඇවිල්ලා ඊට පස්සේ මේකෙන් පොම්ප කරනවා උඩට ඇවිල්ලා මෙහෙම වැක්කිරිලා මේකට වතුර පිරෙනවා. වතුර පිරෙනකොට මේකේ මේ වතුර ප්‍රෙෂර් එක එන්න වැඩි වෙනවා. මොකද දූල පුතාලා ඒ මේකේ මේ මෙතන තියෙන වතුර ප්‍රමාණය එතකොට එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ බර වැඩි වෙනවා. එතකොට පීඩනය පල්ලෙහාට එන්න වැඩි වෙනවා. එතකොට මෙතන පීඩනය එන්න පල්ලෙහාට තෙරපුම වැඩි වෙනවා. එතකොට වතුර වැඩි වෙන්න. එතකොට මොකද ඒ වතුරටත් ස්කන්ධයක් තියෙන නිසා එතකොට ඒ බර වැඩි වෙන්න පීඩනය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතනින් මෙහෙම වතුර එනවා. එතකොට ඒ යන වතුර ප්‍රමාණය මේ එන වතුර ප්‍රමාණය මොකද වෙන්නේ? අපි මේ වතුර ප්‍රමාණය මේක හරහා ගමන් කරන්න ඕන. එතකොට මොකද වෙන්නේ? මෙතන තත්පරයකදී එක තත්පරයකදී මේක තුලින් එන වතුර ප්‍රමාණය මෙතනින් එක තත්පරයකදී ගමන් කරන වතුර ප්‍රමාණය මෙතන හරහත් ඒ තත්පරයකදී වතුර ගමන් කරන්න ඕනේ වතුර ටික. මේ තත්පරයකදී මේක හරහා එන මේ වතුර ප්‍රමාණය මෙතනදී තත්පරයකදී ගමන් කරන්න ඕන නැත්නම් වතුර තැම්පත් වෙන්න ඉඩක් තියෙන්න ඕන. වතුර තැම්පත් වෙන්න ඉඩක් නැහැ කියලා දුල පුතාලා හොඳින් දන්නවා. මොකද මේ එන වතුර ටික සේරම මේ ගලාගෙන යනවා. එතකොට මේ වතුර එකම මේ ප්‍රමාණය හැම එකම ගමන් කරන්නේ. එතකොට එකම ප්‍රමාණය හැම නිතරම එකම ගමන් කරන්නේ කියන්නේ එකම ප්‍රමාණය හැම ඒ වතුර ඒ තත්පරයකදී ගමන් කරන ප්‍රමාණය ඇත්තටම එකම වෙන්න ඕන. නැත්තම් වතුර කොහේ හරි තැම්පත් වෙලා තියෙනවා නැත්නම් එහෙම තැම්පත් වෙලා තියෙන තැනක් නැහැ. එතකොට තත්පරයකදී මේ නලය තුලින් ඒ ගමන් කරන වතුර ප්‍රමාණය එකම වෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? මෙතෙන්දි ගමන් කරන ඒ වේගය මෙතන මේ වතුර ප්‍රමාණය මෙච්චරක් කියලා කිව්වොත් එතකොට මෙතන මේ වතුර ප්‍රමාණය කියන්නේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් මේ වගේ වෙනවා. එතකොට මේක මෙතන තත්පරයකදී මේ වතුර ගලාගෙන යන වේගය එතකොට ඒ වතුර ගලාගෙන යන වේගය වතුර ගලාගෙන යන වේගය මෙතනට වඩා මෙතන ඊටාම වැඩි. ඒ මොකද ඒ තත්පරයකදී මේ වතුර ප්‍රමාණය මෙතන මේ පෙන්ලා තියෙන වතුර ප්‍රමාණය මේක හරහා ගලාගෙන යන්න ඕන තත්පරයකදී. එතකොට මොකද වෙන්නේ? ස්පීඩ් එක වැඩි වෙන්න ඕන. දූල පුතාලට මම ඒක පොඩ්ඩක් උදාහරණයකට කිව්වොත් පොඩ්ඩක් ඒක තේරුම් ගන්න. ඒක පොඩ්ඩක් මම වෙන උදාහරණයකින් කිව්වොත් මෙතන පුජ්‍යලය දෙන්නෙක් ඉන්නවා. මේ පුජ්‍යලයෝ මෙතන එක පුජ්‍යලයක් ඉන්නවා. එතකොට මේ මෙතන මේ පුජ්‍යලයා ගඩොල් කැටේ මගේ ගානේ මෙයාට දෙනවා.
එතකොට මෙයා මේ ගඩොල් කැට මෙතන තැන්පත් කරනවා කියලා හිතුවොත් මෙහෙම තැන්පත් කරනවා කියලා හිතුවොත් එතකොට මෙයා තත්පරයකට එක ගඩොලක් දානවා නම් එතකොට මෙයා එක ගඩොලක් ගන්න ඕන තත්පරයකට මෙයත් තත්පරයකට ගඩොලක් දානවා නම් මෙයත් තව ගඩොලක් ගන්න ඕන මේ තත්පරයකට එතකොට මෙයා මෙතන මේ පුජ්‍යලයක ගඩොලක් දානවා මේ පුජ්‍යලයක ගඩොලක් දානවා එතකොට මේ පුජ්‍යලය එතකොට ගඩොල් දෙකක් මෙතනට තැන්පත් කරන්න ඕනේ එතකොට මේ පුජ්‍යලයා මේ නාලේ මහතේ කියලා කියන්නේ ඒකේ පුජ්‍යලයෝ දෙන්නෙක් ඉන්නවා වගේ. එතකොට මෙතන තනි පුජ්‍යලයා ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ පුජ්‍යලයා දානකොට ඒ ගඩොලක් ගන්න ඕනේ. මේ පුජ්‍යලයා දානකොට ඒ ගඩොලක් ගන්න ඕනේ. එතකොට මෙයා තත්පරයකට ගඩොල් දෙකක් දාන්න මේ තැන්පත් කරන්න ඕනේ මෙතන. මෙයා එක ගඩොලයි මෙයා එක ගඩොලයි. එතකොට දූල පුතාලට හොඳින් තේරෙනවා. එතකොට මෙතන වේගය මේ පුජ්‍යලයෝ ඒ තත්පරයකට ඒ කරන වැඩ ප්‍රමාණය වගේ දෙගුණයක් මේ පුජ්‍යලයා වැඩ කරන්න ඕන. සමාවෙන්න මේ මං බේවික ෂයා කරලා තියුන්නේ මං ආපහු පාරක් එක මේව කරන්න චුට්ටක් ඉන්න. මං ආපහු පාරක් වයිට් බෝඩ් එක මේ අඳින්නම් එක. අපි කතා කරේ ඒ වතුර පීඩනය කියන එක ඒ වතුර පොම්ප කරන ආකාරය ගැන පොඩි අදහසක් තියෙනවා මේ මිනිසුන්ගේ තියෙන ඒ හෘදය කියන කොටස ගැන පොඩි අවබෝධයක් ගන්න ඉතාම පහසු වෙනවා. ඒක නිසා තමයි මම මේ කොටස කියන්නේ දූල පුතාලට. ඊට අමතරව එක හේතුවක් නිසා කියන්නේ මොකද දූල පුතාලා හොඳින් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ ගඟක එහෙම ගියොතින් ඒ ගඟක් ළඟට ගියොතින් ගඟක පටු තැනකින් කවදාකවත් මාරු වෙන්න නරකයි. ඒක තේරුම් ගන්න තමයි මේක ඇත්තටම කියන්නේ එක හේතුවක් ඒක කිසිම දවසක ගඟක ඒ පටු තැනකින් මාරු වෙනකොට වෙන්න නරකයි කවදාකවත්. මොකද ඒක ඉතාම භයානකයි. ඒකත් තේරුම් ගන්න තමයි මම මේක කියන්නේ ඇත්තටම. ගොඩක් වෙලාවට ඒ ගංගවල් වල අනතුරු වලින් වැඩි හරියක් සිද්ධ වෙන්නේ ඒ පටු තැන් වලින්. ඒකට හේතුවත් එක්ක තේරුම් ගන්න තමයි මම මේක කියන්නේ ඇත්තටම. මෙතන මේ වතුර නාලයක් කියලා කිව්වොත් මෙතනින් වතුර නාලයක් මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. මේ වතුර මෝටරේට වතුර එන බටේ එතකොට ඒක මෙතන ලින්ද කියලා කිව්වොත් එතකොට ලින්දට ඒ බටේ ගිහිල්ලා එතනින් වතුර එනවා. එතකොට මේකෙදි මේ ලින්දේ ඉඳන් වතුර එනවා උඩට. එතකොට ඒක එතකොට මෝටරය අපි ඊළඟ අවස්ථාවේදී කතා කරන හෘදය කියන කොටසේදී කතා කරනවා. හෘදය කියන එක තමයි වතුර පොම්පේ විදිහට වැඩ කරන්නේ. එතකොට ඒ වතුර පොම්පේට වතුර එන්න එක නලයක් තියෙන්න ඕන. ඊළඟට වතුර පොම්පෙන් වතුර පිට වෙන්න තව නලයක් තියෙන්න ඕන. අපි ඒක ඊළඟට කතා කරනවා. මේක ගැන දූල පුතාලා හොඳින් බැලුවාම දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට වතුර පොම්පෙට වතුර එන්න එක නලයක් තියෙන්න ඕන. වතුර පොම්පෙන් වතුර පිට වෙන්න එක නලයක් තියෙන්න ඕන. ඒක මිනිස්සයාගේ වුණත් ඒ හෘදය වුණත් එහෙමයි. එතකොට එකකින් වතුර ඇවිල්ලා තමයි අනිත් එකකින් ඒක පිට කරන්නේ. වතුර එන්නේ නැත්නම් පිට කරන්න බෑ. ඒ වගේම වතුර එන්න නලයක් තියෙන්න ඕන ඒ වතුර පිට කරන්න. එතකොට මේකෙදි මේ පිට කරනකොට මේ වතුර පොම්පෙන් මේක ඉතාම වේගෙන් ඒක පිට කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ නාලේ බිත්ති එහෙම ඉතාම සවිමත් වෙන්න ඕන. මොකද එහෙම නැත්නම් මේ බිත්ති කඩලා ඒ වතුර පිටාර ගලන්න පුළුවන්. ඒ මොකද ඒ වතුර මෝටරේට තියෙන ශක්තියෙන් ඒක කියන්නේ තද කරනවා. තද කරාම දූල පුතාල බැලුම් බෝලයක් එහෙම තද කරාම මේක පුරනවා. ඒ වගේ ඒ වතුර ඒ බටේට හොඳට ශක්තිමත්යක් වෙන්න ඕන. නැත්නම් වතුර තද කරනකොට මෙහෙට එතකොට නැත්නම් වතුර නලය පුපුරන්න පුළුවන්. එතකොට මේ වතුර මෙහෙම උඩින් වැක්කිරිලා මේ ටැංකියට මෙහෙම තැම්පත් වෙනවා.
ටැංකියට තැන්පත් වෙනකොට මේ වතුරට ස්කන්ධයක් තියෙන. එතකොට එන්න එන්න වැඩි වෙනකොට මෙහෙම තැන්පත් වෙලා වතුර වැඩි වෙනකොට එතකොට මේවයි තියෙන මේ ස්කන්ධයෙන් හින්දා පීඩනයක් ඇති වෙනවා පල්ලෙහාට. වතුර වලට ඒ පීඩනයක් ඇති වෙනවා වතුර මගින්. එතකොට ඒකේ ස්කන්ධයක් තියෙන හින්දා. ඊට පස්සේ අපි මේකට මේ බටයක් හයි කළා එකෙන් වතුර ගන්නවා අපි එදිනෙදා පරිභෝජනයේට. මේ බටේ දුර පුතාලා හොඳට බැලුවොත් ගෙවල් වල එහෙම වතුර ටැංකියක් එහෙම තියෙනවා නම් ඒ බටේ මහන්සිය බලන්න එපා කවදාකවත්. ඒ මොකද අවදානම් ඒක පේනවා නම් විතරක් බලන්න. ඒක මහන්සි වෙලා ඒක බලන්න යන්න එපා කවදාකවත්. ඒක අවදානම් දෙයක් ඇත්තටම. ඒක නිසා පේනවනම් ඒක බලන්න ඇත්තටම බැලුවට කමන්නේ. මම කලින් කිව්වා වගේ මහන්සි වෙලා කවදාකවත් ඒක බලන්න යන්න එපා. ඒක අවදානම් දෙයක් ඇත්තටම. අපි ඊළඟට මේකට මීට වඩා කුඩා බටයක් හයි කරනවා. කුඩා බටයක් හයි කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකටත් වඩා කුඩා බටයක් හයි කරනවා. ඉතා කුඩා බටයක් ඒකට තාපහු හයි කරනවා. එතකොට මොකද වෙන්නේ? එකෙන් වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් මෙතනින් වතුර මෙහෙම ගලාගෙන එනවා. ඒ වතුර ටික මේක හරහා මෙහෙම ගලාගෙන යනවා. එතකොට තත්පරයකදී මේක හරහා මේ ගලන වතුර ප්‍රමාණය මෙතන හරහා මේ තත්පරයකදී මේ එකම බටේ මේ අවස්ථාවේදී තත්පරයකදී ගලන්න ඕන. මෙතන හරහා තත්පරයකදී ඒ වතුර ප්‍රමාණය එතනින් ගලාගෙන යන්න ඕන. මෙතන උනත් එහෙමයි. ඒ වතුර ප්‍රමාණය ගලාගෙන යන්න ඕන. එතකොට ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? මෙතන ගමන් කරන වේගය ඊටාම අඩුයි. මෙතන ගමන් කරන වේගය ඊටාම වැඩි. මම ඒක පැහැදිලි කරන්න තමයි කලින් අර කිව්වේ. පුජ්‍යලය දෙන්නෙක් ඉන්නවා මෙතන. එතකොට මේ පුජ්‍යලය දෙන්න අපි මේ පුජ්‍යලය දෙන්නෙක් ඉන්න මෙහෙම. මේ පුජ්‍යලය දෙන්න ගඩොල් කැටේ ගානේ අරගෙන මේ පුජ්‍යලය දෙන්න ගඩොල් කැටේ ගානේ අරගෙන මේ අනිත් පුජ්‍යලයට මෙයා එක කැටයක් අරගෙන මෙයාට දීලා මෙයා තැම්පත් කරන මෙතනින් ගඩොල ඒ පුජ්‍යලය දෙන ගඩොල්. එතකොට මෙයා එක ගඩොලක් දෙනවා තත්පරයකට. එතකොට මෙයා ඒ ගඩොලක් ගන්න ඕන. මෙයා දෙන ගඩොලක් ගන්න ඕන. එතකොට මෙයා මොකද්ද? තත්පරයකට ගඩොල් දෙකක් ගන්න ඕන මේ පුජ්‍යලයා. එතකොට මෙතන නලය පළල් කියලා කියන්නේ එතන ඒ දෙන්නෙක් වැඩ කරනවා වගේ මේ අවස්ථාවේදී මම කියන අවස්ථාවේදී. එතකොට මෙතන එක පුජ්‍යලයක් වැඩ කරන්න ඕනේ. එතකොට මේ පුජ්‍යලය දෙන්න කරන වැඩ ප්‍රමාණය වගේ දෙගුණයක් මේ පුජ්‍යලයා වැඩ කරන්න ඕන. මේ පුජ්‍යලය කරන වැඩ ප්‍රමාණය වගේ දෙගුණයක් මේ පුජ්‍යලයා වැඩ කරන්න ඕන. එතකොට ඒක නිසා ඒක උදාහරණයකට කිව්වේ මම මේ තත්පරයකදී මෙතනින් යන ඒ වතුර ප්‍රමාණය මෙතනින් මේ තත්පරයකදී යන වතුර ප්‍රමාණය මෙතනදී තත්පරයකදී යන්න ඕනේ. එතකොට තත්පරයකදී මේ ප්‍රමාණය කියලා කියන්නේ මේක පටු වෙනකොට මේ වගේ ප්‍රමාණයක්. එතකොට ඒක මේක හරහා යනවා නම් එතකොට වේගය ඊටාම වැඩි වෙන්න ඕන. ඒක මම මේක කියන්නේ ඇත්තටම ඒ එක හේතුවක් මේ මම කලින් කිව්වා වගේ ගඟක ඒ පටු අවස්ථාවක ඇත්ත වෙන්නේ මේක ඇත්තටම ඒ ගඟේ පටු අවස්ථාවකදී මේ වගේ විශාල ගඟක් තියුණොත් ඒ ගඟේ පටු වෙන අවස්ථාවේදී මොකද වෙන්නේ? ඇත්තටම මේකෙදී ඒ වතුර ප්‍රමාණය මේ වතුර ප්‍රමාණය මෙතනින් ගලාගෙන යන්න ඕන. මොකද වෙන්නේ? එතකොට මෙතන ගලාගෙන යන වේගය ඊටාම වැඩි. මේ අවස්ථාවේදී ඒ වතුර ගලාගෙන යන වේගය ඊටාම වැඩි. ඒක මේ අවස්ථාවේදී ඊට වඩා මේ අවස්ථාවේදී ඊටාම වේගයෙන් වතුර ගලාගෙන යනවා. වැරදිලාවත් එතකොට දුර පුතාලට මේ අවස්ථාවේදී වේගය අඩුවෙන් පේනෝනම් ඒකේ එක තේරුමක් තමයි මොකද්ද? ගඟ ඊටාම ගැඹුරුයි කියන එක. මේ අවස්ථාවේදී ගඟේ ගැඹුර මේ අවස්ථාවේ මම මෙහෙම දැක්වුවොත් එතකොට අනිත් මේ අවස්ථාවේදී ගැඹුර මේ ආකාරයට දැක්වුවොත් එතකොට මේ අවස්ථාවේදී වැරදිලාවත් මෙතන වතුර ගලන් යන වේගෙට මෙතන වතුර ගලන් යන වේගයේ සමානයි කියලා පෙනුනොත් ඒකෙන් අදහස් කරන්නේ වතුර ඒ
මේ අවස්ථාවේදී ඒ ගංගේ ගැඹුර ඉතාම වැඩි කියන එක. මොකද එකම වතුර ප්‍රමාණය ගලාගෙන යන්න ඕන. එතකොට එකම වතුර ප්‍රමාණය ගලාගෙන යන්න ඕන. එතකොට නම් මේ ගඟ එකම සමාන උසකින් තියෙනවා නම් මෙතන මේකේ මේ මන් දක්වලා තියෙන වගේ එකම සමාන උසකින් තියෙනවා නම් මෙතන වේගය අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන. එතන වතුර ගලාගෙන යන වේගය දූල පුතාලට වැඩියෙන් පේන්නේ නැත්නම් ඇත්තටම ඒකේ අනිත් පැත්තෙන් කියන තේරුම තමයි මෙතනින් මේ ගලාගෙන ගියපු ජල කඳ මෙතන මේ ආකාරයට ගලාගෙන යන්න වෙනවා. එතකොට එතන ගැඹුර ඊටාම වැඩි කියන එක තමයි අනිත් පැත්තෙන් තීරණය වෙන්නේ. ඒක නිසා ඒ ගඟක වුණා පටු තැනකදී දූල පුතාලට ඊටාම පහසුවෙන් ඇත්තටම පීනන්න පුළුවන් හරි කියලා හිතන්න පුළුවන්. ඇත්තටම ඒ ගඟ හරහා ගලා යන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේක හොඳින් තේරුම් ගන්න ඒ පටු වෙනකොට ඒක තුලින් යන්න පුළුවන් යන වතුර ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා ඊටාම අවදානම් ඇත්තටම ජපානයේ වුණත් ඇත්තටම ඒ ළමයි එහෙම ජීවිත නැති කර ගන්නවා. ඇත්තටම මේව හරහා පීනන්න ගිහිල්ලා ඇත්තටම ඒක ඊටාම ඒ කනගාටු දෙයක් ඇත්තටම. ඒක නිසා දූල පුතාලුණත් හොඳින් තේරුම් ගන්න මේ ගඟක ඒ පටු තැනක් කරහා කවදාක්වත් ගමන් කරන්න යන්න එපා. ඒක ඊටාම අවදානම්. කොහෙත්ම ගඟවල් අරහ යන්න එක ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි. ඇත්තටම ඒක අවදානම් දෙයක්. ඇත්තටම ගඟ කියන එකක්. එතකොට ඒකිනුත් මේ පටු තැනක් කියන එක ඊටාම අවදානම්. ආපහු පාඩමට ආවොත් මෙතන මේ කතා කරේ එතකොට මේ වතුර පොම්පේ කියන එක වතුර පොම්පෙට වතුර එන බටයක් තියෙනවා වතුර පිට වෙන බටයක් තියෙනවා පිට වෙනකොට පීඩනය වැඩි කියලා කිව්වා. එතකොට ඒකේ වතුර පිට වෙන ඒ බටය ශක්තිමත් නැත්නම් ඒ බටය පුපුරන්න පුළුවන්. එතකොට පුපුරලා ඒකෙන් වෙන්න පුළුවන් කියන එක තමයි කතා කරේ. ඊළඟට අපි කතා කරා මේ බටේ ඝනකම අඩු වෙනකොට මොකද වෙන්නේ? පීඩනය වැඩි වෙනවා කියලා කිව්වා. මේක අපි ආපහු ඒ රුධිර හෘදය කියන කොටසේදී අපි කොටසේදී ආපහු මේ කතා කරන මේක ආපහු දැන් පාඩමේදී ඇත්තටම ඒ රුධිර පීඩනය වැඩි කියන එකට දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. ඇත්තට මේකෙන් රුධිර පීඩනය වැඩි කියන එකට මේකෙන් තමයි රුධිර පීඩනය කියන එක වැඩි වෙන්නේ. ඇත්තටම ඒ රුධිරය ගමන් කරන ඒ නල කියන එක පටු වෙනවා. ඒක මොකක්ද කියන එක කොලෙස්ටරෝල් කියලා හරි මොකක් හරි ඒ තැම්පත් වීම හින්දා ඒ නලය පොඩි වෙනවා. නලය පොඩි වෙනවයි කියලා කියන්නේ එකම රුධිර ප්‍රමාණය ගමන් කරන්න ඕන. එතකොට ඒකේ පීඩනය වැඩි වෙන්න ඕන. ගමන් කරන වේගය වැඩි වෙනවා කියන එක තමයි පීඩනය. එතකොට ඒ තෙරපුම වැඩි වෙනවා. එතකොට ඒ මොකද මෙතනින් මේ එන ලේ ප්‍රමාණය ලේ කිව්වොතින් ලේ ප්‍රමාණය මේක හරහා ගමන් කරන්න ඕන. එතකොට ඉක්මනට ඒක තෙරපුමක් දාලා ඒක ගමන් කරන්න සලස්සන්න ඕනේ. ඒක නිසා තමයි රුධිර පීඩනය වැඩි වෙනවා කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න තමයි මම මේ කොටස විස්තර කරේ. ඇත්තටම අපි ආපහු පාඩමට ගියොතින් අපි ආපහු පාඩම පොතට ගියොතින් මානව රුධිර සංසරණ පද්ධතිය කියන කොටස තමයි අපි කතා කරන්නේ. එතකොට අපි මේක පොතේ තියෙන දේ ආපහු ඉස්සෙල්ලා බැලුවොත් එහෙම මිනිස් සිරුර පුරා ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කරන පද්ධතිය රුධිර සංසරණ පද්ධතිය කියනවා. සංවෘත්ත පද්ධතියක් වන රුධිර සංසරණ පද්ධතියේ රුධිර නාල තුළට රුධිරය පම්ප කරනු ලබන්නේ හෘදය මගින්. එතකොට අපි කලින් කතා කරපු අවස්ථාවේ වතුර ටැංකියකට වතුර පොම්ප කරන අවස්ථාවේදී ඒ වතුර මෝටරය කියන එක වතුර පොම්පය කියන එක වතුර පොම්ප කරා වගේ රුධිරය පොම්ප කරන්නේ හෘදය කියන එකෙන්. ඒක හොඳින් මතක තියාගන්න මේ රුධිරය පොම්ප කරන එක තමයි හෘදය කියලා අපි කියන්නේ. හෘදයේ ව්‍යුහය පිළිබඳව විමසා බලමින් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කරමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අපි හදාන්නේ හෘදය කියන ඒ වතුර පොම්ප රුධිරය පොම්ප කරන ඒ අවයවය ගැන අපි අධ්‍යයනය කරන්න තමයි අපි හදන්නේ. මේක මේ දක්වලා තියෙන එක ක්‍රියාකාරකම 6 1 කියන එක බැලුවොත් ඒකට අවශ්‍ය වෙන්නේ
විද්‍යාගාරයේ ඇති මිනිස් හෘදයේ ආකෘතියක් හෝ රූප සටහනක්. එතකොට මේ රූප සටහනක් හරි ඒ හෘද ආකෘතියක් කියලා කියන්නේ ප්ලාස්ටික් වලින් හරි හද ඒ රබර් වලින් හරි හදපු ඒ ආකෘතියක් තියෙන පුළුවන් සමහරලාට විද්‍යාගාරවල ඒක ගැන කතා කරන්නේ ඇත්තටම. ඊළඟට ක්‍රමයේ බැලුවොත් හෘදයේ ආකෘතිය හෝ රූප සටහන හොඳින් නිරීක්ෂණය කරන්න කියනවා. ඊට පස්සේ ඒ කොටස් හඳුන ගන්න කියනවා. ඒ සඳහා මිනිස් හෘදයේ සිරස් කඩක නම් කළ රූප සටහනක් උපයෝගී කරගන්න කියලා දක්වලා තියෙනවා. මේක මේ හෘදයේ ව්‍යුහය දක්වලා තියෙනවා. එතකොට මිනිස් හෘදයේ සිරස් කඩක් 6 රූප සටහනේ දැක්වෙනවා. මේ සිරස් කඩ කියන එක ඒ කියන්නේ විරුද්ධ දෙක ඇත්තටම තිරස් කඩ කියන එක ඇත්තටම විරුද්ධ කියන එක සමහරවිට වැරදි වෙන්න පුළුවන්. තිරස් කඩ සිරස් කඩක් කියලා කියන්නේ අපි මොකක් හරි මෙහෙම දෙයක් තියෙනවා නම් මේක මේ ආකාරයට සිරස්ව වෙන් කරාම ලැබෙන එක තමයි සිරස් කඩ කියලා කියන්නේ. මේ සිරස් කඩ. තිරස් කඩක් කියලා කියන්නේ මොකද්ද? මම මේක පාට වෙනස් කරොත් ඒකේ මේ ආකාරයට වෙන් කරාම අපිට ලැබෙන එක තමයි තිරස් කඩක් කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි සිරස් කඩක් බලන්නේ. එතකොට ඒ සිරස් කියන්නේ උඩ ඉඳන් පල්ලෙහාට තමයි මේක වෙන් කරලා තියෙන්නේ කියන එක තමයි ඒකේ කියන්නේ ඇත්තටම. එතකොට අපි සිරස් කඩ බැලුවොත් මේකේ දූල පුතාලා මේක පොඩ්ඩක් ලකුණු කරන්න පොඩ්ඩක් පුළුවන් වෙන්න ඇත්තටම. ඒක ඉතාම වැදගත් වෙනවා ඇත්තටම. මේ කොටස් ඇත්තටම ඒක ඒ රූප සටහනක් ඇඳලා ලකුණු කරන්න පුරුදු වෙන්න ඒක ඉතාම වැදගත් වෙනවා ඇත්තටම. එතකොට මේක අපි උඩින් නම් බලන් ආවොත් උත්තර මහා ශිරාව කියලා දක්වලා තියෙනවා පළවෙනි එක. ඊට පස්සේ පුප්පුසීය මහා දමනිය කියලා දක්වලා තියෙනවා. පුප්පුසීය මහා දමනිය කියලා මේක දක්වලා තියෙන්නේ. එතකොට ඊළඟට අඩසඳ කපාට කියලා දක්වලා තියෙනවා මෙතන තියෙන කොටස් මේ. ඊළඟට දකුණු කර්ණිකාව මෙතන දක්වලා තියෙන දකුණු පැත්තේ තියෙන කර්ණිකාව කියන එක දකුණු කර්ණිකාව. ඊළඟට තුණ්ඩ කපාටය කියලා දක්වලා තියෙන. එතකොට තුණ්ඩ කපාටය ඊළඟට දකුණු කෝෂිකාව ඊළඟට දකුණු කෝෂිකාව ඊළඟට අද්දර මහා ශිරාව කියලා දක්වලා තියෙනවා. ඊළඟට සංස්ථානික මහා දමනිය කියලා දක්වලා තියෙනවා. ඊළඟට වම් පුප්පුසීය දමනිය කියලා දක්වලා තියෙනවා. ඊළඟට පුප්පුසීය ශිරාව කියලා දක්වලා තියෙනවා. ඊළඟට වම් කර්ණිකාව ඊළඟට දීතුණ්ඩ කපාටය කියලා දක්වලා තියෙනවා. ඊළඟට වම් කෝෂිකාව කියලා දක්වලා තියෙනවා. අපි මේ කොටස බැලුවොත් එහෙම මිනිස් හෘදයේ කුටීර 4ක් තියෙයි කියලා දක්වලා තියෙනවා. එතකොට මිනිස් හෘදය කුටීර 4කින් සමන්විත වෙනවා. ඒක මතක තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා. මේ මිනිස්සෙගේ හෘදය කියන එක කුටීර 4කින් සමන්විත වෙනවා කියන එක. ඊළඟට ඉහළින් පිහිටි කුටීර කර්ණිකා කියලා හඳුන්වනවා. එතකොට ඉහළ තියෙන කුටීර වලට කියන්නේ කර්ණිකා කියලා. පහළින් තියෙන කුටීර වලට කෝෂිකා කියලා කියනවා. එතකොට කර්ණිකයි කෝෂිකයි ඉහළ තියෙන ඒවා කර්ණිකා පල්ලෙහා තියෙන ඒවා කෝෂිකා කියලා කියන්නේ. එතකොට කුටීර පහත දැක්වෙන පරිදි වෙනවා කියලා දක්වලා තිනවා. එතකොට වම් පැත්තේ දකුණු පැත්තයි. එතකොට වම් කර්ණිකාව තියෙනවා. ඊළඟට දකුණු කර්ණිකාව තියෙනවා. වම් කෝෂිකාව තියෙනවා. දකුණු කෝෂිකාව තියෙනවා. එතකොට ඉහළ තියෙන ඒවා කර්ණිකා කියලා කිව්වා. පල්ලෙහා තියෙන ඒවා කෝෂිකා කියලා කිව්වා. එතකොට මේක මේ කෝෂිකා කියලා තියෙන පහළ කොටස් ඊළඟට ඉහළ තියෙන ඒවා කර්ණිකා කියන එක මෙතන කර්ණිකා දෙකක් තියෙන. එතකොට කර්ණිකාවත් එතකොට කෝෂිකා දෙකයි කර්ණිකා දෙකක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඊළඟට කර්ණිකා හා කෝෂිකා අතර කපාට දෙකක් තියෙයි කියලා දක්වලා තියෙනවා. කර්ණිකයි කෝෂිකයි අතර කපාට දෙකක් තියෙනවා කියලා දක්වලා තියෙන එක අපි ආපහු බැලුවොත් එහෙම මේ කර්ණිකා තියෙන්නේ මෙතන කෝෂිකා තියෙන්නේ. එතකොට මෙතන මේ තියෙන කපාටයයි
මෙතන කර්ණිකා තියෙනවා, කෝෂිකා තියෙනවා. එතන තියෙන කපාටයයි. එතකොට කපාට දෙකක් තියෙනවා. කර්ණිකා හා කෝෂිකා අතර කපාට දෙකක් තියෙනවා. එතකොට වම් කර්ණිකාව හා වම් කෝෂිකාව අතර පිහිටන කපාටය දීතුණ්ඩ කපාටය කියලා දක්වලා තියෙනවා. එතකොට වම් කර්ණිකාවයි එතකොට වම් කෝෂිකාවයි අතර පිහිටි ඒ කපාටට කියන්නේ දීතුණ්ඩ කපාටය කියලා. එතකොට මේව ගොඩක් දේවල් මතක තියාගන්න තියෙනවා. ඒක නිසා දූල පුතාලා ලියලා පුරුදු වෙන්න ඇත්තටම එක දෙපාරක් විතර ඇත්තටම ශබ්ද නගලා කියවලා පුරුදු වෙන්න ඊළඟට ඒ එක්කම ලියන්න පුරුදු වෙන්න ඊට පස්සේ තුන්වෙනි පාර ඇත්තටම අත කියන එක අතින් ලියලා පුරුදු වෙන්න ඇත්තට මේක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ ඇත්තටම. ඒ අතින් ලියලා පුරුදු වුණාම දන්නේම නැතුව මතක හිටිනවා. ඒක නිසා අතත් ඒ අතින් ලියලා පුරුදු වෙන්න පොඩි කටුසටහනක් හරි හදාගෙන ඒක ඉතාම වැදගත් වෙනවා එතකොට. එතකොට අපි කතා කරේ කර්ණිකයි කෝෂිකයි අතර තියෙන ඒවට කපාට කියලා අපි කියනවා කියලා කිව්වා. එතකොට වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි පිහිටි එකට අපි කියනවා කියලා දීතුණ්ඩ කපාටය කියලා කියනවා කියලා අපි කතා කරා. ඊළඟට දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි අතර පිහිටන කපාටයට අපි ත්‍රිතුණ්ඩ කපාටය කියලා දක්වනවා කියලා දැක්වුවා. එතකොට කර්ණිකා කෝෂිකා කියලා අපි ඉහළ තියෙන කොටසට අපි කිව්වා කර්ණිකා කියලා, පහළ තියෙන කොටසට කෝෂිකා කිව්වා. ඒවා වම දකුණ. එතකොට වම් පැත්තේ තියෙන ඒවට වම් කර්ණිකා කිව්වා. ඊළඟට දකුණු පැත්තේ ඒ දකුණු කර්ණිකා, ඊළඟට ඒ වගේම කෝෂිකා වම් කෝෂිකා, ඊළඟට දකුණු කෝෂිකා කියලා අපි කිව්වා. එතකොට මේ කර්ණිකයි කෝෂිකයි අතර කපාට කියලා දෙයක් තියෙයි කියලා කිව්වා. වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි අතර තියෙන ඒවට අපි කිව්වා දීතුණ්ඩ කපාටය කියලා කිව්වා. දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි අතර පිහිටන කපාටයට අපි ත්‍රිතුණ්ඩ කපාටය කියලා අපි කිව්වා. ඊළඟට ආපහු බැලුවොත් එහෙම කෝෂිකාවලට සම්බන්ධ මහා ධමනි දෙකක් තියෙයි. කෝෂිකාවලට සම්බන්ධ මහා ධමනි දෙකක් තියෙයි කියන එක කෝෂිකාවලට වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ආරම්භ වෙනවා කියලා දක්වලා තියෙනවා. දකුණු කෝෂිකාවෙන් පුප්පුසීය මහා ධමනිය ආරම්භ වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට වම් කෝෂිකාවෙනුයි එතකොට දකුණු කෝෂිකාවටයි මහා ධමනි දෙකක් සම්බන්ධ වෙලා තියෙයි කියලා දක්වලා තියෙනවා. එතකොට වම් කෝෂිකාවට දකුණු කෝෂිකාවට එතකොට ධමනි දෙකක් සම්බන්ධ වෙලා තියෙයි කියලා දක්වලා තියෙනකොට පුප්පුසීය ධමනය කියන එකක්. පුප්පුසීය ධමනය කියන එක ඊළාට සංස්ථානික මහා ධමනය කියන එක අනිත් එක. එතකොට ධමනි දෙකක් සම්බන්ධ වෙලා තියෙයි කියලා දක්වලා තියෙනවා. එතකොට කෝෂිකාවලට සම්බන්ධ මහා ධමනි දෙකක් තියෙනවා. වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ආරම්භ වෙනවා කියලා දක්වලා තියෙනවා. දකුණු කෝෂිකාවෙන් පුප්පුසීය මහා ධමනිය ආරම්භ වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට දකුණු කෝෂිකාව ඊළඟට මෙතන වම් කෝෂිකාව. එතකොට ඒ දෙකෙන් එතකොට ධමනි දෙකක් ආරම්භ වෙනවා කියලා මේක දක්වලා තියෙනවා. එතකොට වම් කෝෂිකාව එතකොට සංස්ථානික මහා ධමනිය. එතකොට වම් කෝෂිකාවෙන් තියෙන එතකොට සංස්ථානික මහා ධමනිය වම් කෝෂිකාවෙන් පටන් ගන්නවා කියලා දක්වලා තියෙන මෙතනින්. එතකොට සංස්ථානික මහා ධමනිය පටන් ගන්නවා කියලා. ඊළඟට වම් කෝෂිකාවෙන් එතකොට පුප්පුසීය ඒ ධමනිය කියන එක ඒ පටන් ගන්නවා කියලා මේක දක්වලා තියෙන. එතකොට ඒ දෙක මතක තියාගන්න වෙන එකත්. එතකොට ඒ කෝෂිකාවලට සම්බන්ධ ධමනි දෙකක් තියෙනවා. කෝෂිකාවලට ධමනි දෙකක් තියෙනවා.
වම් කෝෂිකාවෙන් සංස්ථානික මහාධමනිය දකුණු කෝෂිකාවෙන් පුප්පුසිය මහාධමනිය ආරම්භ වෙනවා කියන එක දක්වලා තියෙනවා. ඒක මතක තියාගන්න වෙනවා අපිට. ඊළඟට අපි බැලුවොත් මහාධමනි ආරම්භයේ අඩසඳ කපාට පිහිටනවා කියලා දක්වලා තියෙනවා. මහාධමනි ආරම්භයේ අඩසඳ කපාට පිහිටනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මෙතන මේ අඩසඳ කපාට මේ තියෙන්නේ. එතකොට අඩසඳ කපාට පිහිටනවා කියන දක්වලා තියෙන මේ අඩසඳ කපාට මෙතන මේ තියෙන්නේ. ආපහු අපි එතනට ගියොත් මහාධමනි ආරම්භයේ අඩසඳ කපාට පිහිටනවා වම් කෝෂිකාවෙන් සංස්ථානික මහාධමනිය ආරම්භ වන ස්ථානයේ සහ දකුණු කෝෂිකාවෙන් පුප්පුසිය මහාධමනිය ආරම්භ වන ස්ථානයේදීත් අඩසඳ කපාට පිහිටනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම වම් හා දකුණු කර්ණිකා තුරට සිරා විවෘත වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට වම් හා දකුණු කර්ණිකා වලට සිරා විවෘත වෙනවා කියලා දක්වලා තියෙනවා. මේ ධමනි ශිරා කියන එක අපි ඊළඟට කතා කරනවා. අපි ඒ කොටස ධමනී ශිරායි කියන්නේ මොකක්ද කියන එක අපි ඊළඟට කතා කරනවා ඒ කොටස. එතකොට වම් හා දකුණු කර්ණිකා තුලට ශිරා කියන එක විවෘත වෙනවා කියලා දක්වලා තියෙනවා. උත්තර මහා ශිරාව හා අදර මහා ශිරාව දකුණු කර්ණිකාවට විවෘත වන අතර වම් හා දකුණු පුප්පුසිය ශිරා වම් කර්ණිකාවට විවෘත වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට උත්තර මහා ශිරාව කියන එක හා අදර මහා ශිරාව කියන එක දකුණු කර්ණිකාවට විවෘත වෙනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟට වම් හා දකුණු පුප්පුසිය ශිරා කියන එක වම් කර්ණිකාවට විවෘත වෙනවා කියලා දක්වලා තියෙනවා. මේ කොටස පොඩ්ඩක් ආපහු පාරක් දුවලා පුතාලා ඒක හොඳින් කියවන්න. ඒක ඉතාම වැදගත් වෙනවා මේ කොටස කියවන එක ඇත්තට.